සප්‍රසාද වහන්සේ ඔබත් මාත් සමග ජීවමානව වැඩ සිට මේ හෝරාවේදී ඔබගෙත් මගෙත් හදවත් තුළින් අද මුළු ලෝකෙම යාඥාවේ දිනයක් බවට පත් කරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ බලය ඉල්ලලා ආයාචනා කරන දිනයක් බවට පත් වෙලා ඒ නිසා අපි හදවත් තුළින් ස්වාමීන් වහන්සේගේ ඒ ආදරේ දිනා ගන්නට අපගේ පාපය ගැන අපි පසුතැවිලි වෙන්නට පාපයට සමාව ඉල්ලන්නට දේශයක් විදියට ලෝකයක් විදියට සෑම මිනිසෙක් විදියටම අපි දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ දනින් වැටි මේ කරන කන්නලව්ව අපගේ පාපයට සමාව ඉල්ලන්නටයි අපි මෙනෙහි කරමු අපගේ පාපය. ආදර ජේසුනේ ඔබ වහන්සේ ඉදිරියේ පාපී වූ අපව බාරගත මැනව. ලෝකේ පාපය එන්නම වැඩි වෙද්දී අපගේ හදවත් අපගේ ජීවිත වහන්සේගෙන් ඈත් වෙද්දී සමිඳුනි අපි දන්නවා වෙනදටත් වඩා පාපය බරපතල වෙලා ලෝකේ පාපය හිතන්නට බැරි තරම් වර්ධනය වෙලා නව තාක්ෂණය මෙවලම් විද්‍යාව මේ අපව මුලා කරලා සාතන්ගේ සියලු සිතුවිලි අපව වෙලාගෙන ඉන්නවා. ශුද්ධ වූ දෙවන ජොන් පවුලු පාප්තුමා වරක කිව්වා ලෝකයේ ඇති ලොකුම පාපය නම් අපි පාපයක් කරනවයි කියන දේ සිතන්නේ නැති එක. හරි භයානකයි ලෝකය. අපි මේ කොරෝනා වෛරසය ගැන කතා කරනවා. ඊට වඩා මහා භයානක වෛරසයක් මේ පාපය. පාපය අපගේ හදවත් තුළයි ජනිත වෙන්නේ. හදවත් තුළයි රඳවා තබා ගන්නේ. කියන්න ජේසුට ජේසුනී ඔබ වහන්සේගේ ඒ ආදරය ඇයි අපිට තේරුම් ගන්න බැරි? ඇයි අපි මෙච්චර පාපයට නැමෙන්නේ? අද කල්පනා කරලා බලන්න ජීවිතවලට කොයි තරම් තර්ජන එල්ල වෙනවද? වසවිස කන්න දෙන විෂ මද්‍රව්‍ය නිෂ්පාදනය කරන මේ මනුෂ්‍යාව විසින්ම නැති කරන කොයි තරම් දේවල් උදා වෙලා තියෙනවද? ගබ්සාව හිතන්නත් බැරි තරම් මහා ලොකු පාපයක් වෙලා ජනමාධ්‍ය වලින්
sannivedana මෙවලම් වලින් විශේෂයෙන්ම ජංගම දුරකථනයේ අන්තර්ජාලය මේවා තුලින් පරිහරණය වෙන්නේ සංසරණය වෙන්නේ මොනවද? අසික්කිත දේවල්. ඊතරක් නෙවෙයි නුසුදුසු විදියේ රූප රටා චිත්‍රපට මේවා පුංචි දරුවන් අතට පවා අද ගිහිල්ලා තියෙනවා. පාපේ කොයි තරම් සංකීර්ණද? සමාජ වෙබ් අඩවිවල සමහර තැන්වල Facebook පාටිවල හිතාගන්න බෑ නේද මගේ ආදර අම්මේ තාත්තේ දිවේ පුතේ. අපි කොයිතරම් මේ ආශාවන්ට ගොදුරු වෙලා සාතන්ගේ සභාවක් ගොඩනගන්න යනවද කියන එක ඔබට මට තේරෙන්නේ නෑ නේද දැන්? සාතන්ගේ සමාජයට එන්න පිරිස එකතු කරගන්නවා. ඒකට එකතු වෙන්නේ වැඩිපුර තරුණ පිරිස්. අපි හිතුවේ මේ දේවල් තියෙන්නේ යුරෝපේ නැත්නම් ඇමරිකාවේ කියලායි. නමුත් අද ඔබගේ නිවස අසල ඔබගේ දරුවාගේ අතේ ඔබගේ දරුවා පරිහරණය කරන දේවල් වල රැඳිලා තියෙනවා. හිතාගන්න පුළුවන් ඔබට. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. මෙවැනි භයානක තැනක ඔබත් මමත් ඉන්නේ. මේ පාපේ නිසාම තමයි මෙවැනි කොරෝනා වෛරසය වගේ දෙයක් බිහි වුණේ. හිතලා බලන්න ලෝකයට ආපු විනාශකාරී දේවල් හැම එකක්ම මනුෂ්‍යයා අවදි කරන දෙයක් වුණා. මනුෂ්‍යයා නැවත සිත් හරවන තැනකට ගෙනාවා. පෞල් ජීවිතය හැම් පිටින්ම නැති කරන අනියම් ප්‍රේම සම්බන්ධතාවයන් දෙවියන් වහන්සේ එක් කරපු ඒ විවාහය තුල දික්කසාද අද කොච්චරක්ද? කසාදට වඩා දික්කසාද වෙලා දැන්. මේවා උහුලන්නේ නැති පව්. මේවා දෙවියන් වහන්සේට මොර ගහන පව්. මගේ ආදර අම්මේ තාත්තේ දිවේ පුතේ. ඔබේ හිත සනස ගන්න එපා මම නම් එහෙම නෙවෙයි කියලා. සමාජය අපි එහෙමයි. ලෝකේ අපි එහෙමයි. එහෙමනම් ඔබට මට අඩන්න ඕන මුළු ලෝකේ වෙනුවෙන්. තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන්. තමන්ගේ දුව පුතා වෙනුවෙන් අඬන කාලය. ජේසු කුරුසෙට යන ගමනේදී කිව්වා ජෙරුසලම් ස්ත්‍රීනි මා නිසා නොහඬන්න. ඔබ නිසා ඔබගේ දරුවන් නිසාත් අඬපල්ලා කියලා. මෙන්න උදා වුණා කාලය. මගේ ආදර අම්මේ තාත්තේ දිවේ පුතේ. අපිට අපි වෙනුවෙන්ම අඬන කාලේ උදා වුණා. දැසේ කඳුළු වගුරවමින් කියන්න මේ ජේසුට ජේසුනි අපි කෑ ගැහුවට මේ කොරෝනා වෛරසෙන් අපෙන් ඉවත් කරන්න කියලා අපි ඉවත් කරන්න කියලා කිව්වද අපේ පාපය? අපගේ ගඳ ගහන තරමට අධ්‍යාත්මයක් හදාගත්තා නම් මේක නැති කරන්න කියලා ඉල්ලුවද? පෞලක සාමය ඉල්ලුවද? තමගේ දුවගේ පුතාගේ නොහොබිනා ක්‍රියාවන් ඉවත් කරන්න කියලා ඉල්ලුවද? සමාජයේ හැම දවසෙම හැම තැනකම මත් කුඩු මත් පෙති අලුත් විදියේ දේවල් නිෂ්පාදනය කරන්නේ මේ මනසින්මයි. මේ මනස ඒ තරම් ප්‍රබල තැනකට ගෙනල්ලා තියෙනවා විනාශකාරී ලෝකයක් කරා ගමන් කරන්නට. අද කෑ ගහලා අඬමු, කෑ ගහලා ඉල්ලමු මේ දිවසප්‍රසාද වහන්සේගේ ඒ ආදරය තුල අපගේ ජීවිත වෙනස් කරන්න කියලා ස්වාමිනේ කියලා ඉල්ලන්න බලගත් හදවතකින් සිත් හැරෙන්නට අපි ආඥා කරන්නට යනවා. ඒ නිසා මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබ හැම කෙනෙකුටම ආරාධනා කරනවා. ඔබගේ නිවසේ ඉඳලා මේ වබුම් නාලිකාව ඔස්සේ ඔබත් අපත් අතර ලොකු සම්බන්ධතාවයක් ඇති කරගමු. කියන්න ඔබ ඉන්නේ කොතැනවත් කමක් නැහැ. ඔබ සිටින්නේ කොයි තත්ත්වයේ වුණත් කමක් නැහැ. ඔබ කවුරු වුණත් කමක් නැහැ. දිවසප්‍රාද වහන්සේ ඔබව අඳුනනවා. ජේසු ඔබව දන්නවා. මේ දන්න ජේසුට බොරු කරන්න එපා. කියන්න මුළු හදවතින්ම තමන්ගේ පාපය, පවුලේ පාපය, සමාජයේ පාපය, මේ අපේ දිවයිනේ පාපය, මේ අපේ ලංකාවේ පාපය, මේ අපේ ලෝකේ පාපයයි. පරිසරය එහෙම් පිටින්ම නැති කරලා සතා සිව්පාවට ඉන්න තැනක් පවා නැති කරලා මනුෂ්‍යයාට නොයෙකුත් විදියේ ලෙඩ දුක් අසනීප අමාරුකම් ගෙනාවේ මේ පරිසරය නැති කරලයි. මේ පරිසරය නැති කලේ
සල්ලි හොයාගන්නයි. ගස් කොළන් කපලා පරිසරයට ප්ලාස්ටික් එකතු කරලා මහමූද ඇලදොල ගංගාවල් දූෂණයට කරලා මේ දූෂණය තුළින් විනාශ කරලා මනුෂ්‍යයා යන්නේ කොහේටද? මනුෂ්‍යයාගේ ගමන අවසානයේ කොතැනද? වැඩි ඈතක නැහැ. වැඩි ඈතක නැහැ. එනිසා මුළුමනින්ම සිත්තරෙමු. එදා අකීකර පුත්‍රයා තමගේ තාත්තගෙන් අරගත්ත සියලුම දේ අරගෙන ගියා. මට එපා, මට දෙන්න මගේ උරුමය. මේ උරුමය තමයි අරගත්තේ. මට එපා කිව්වේ මොකද්ද? සම්බන්ධය. තාත්තයි පුතාගේ සම්බන්ධය නැති කරගෙන උරුමය අරගෙනයි පිටත් උනේ. අද රම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබත් මමත් මේ උරුමය හොයාගෙන ගියාට ස්වාමිනී මම වහන්සේගෙයි කියන සිතුවිල්ල අපි ගාව දැන් නැති වෙලා දිය වෙලා. එනිසා බලගතු ලෙස අපි ස්වාමින් වහන්සේගෙන් ඉල්ලමු, සමිඳුනි වහන්සේ අපට සමාව දෙන්න. සිත හැරීම ආයන තුරා ඔබ බලා සිටියා. ගායනා කරමු, මුළු හදවතින්ම කියමු, ස්වාමිනී මෙන්න මම වහන්සේ දිහා බලාගෙන ඔබ වහන්සේගේ ඒ ආදරය සොයාගෙන එනවා. නැති වුණා මම අකීකර වුණා, පාපෙට වහල් වුණා. ස්වාමිනී මට සමාව දෙන්න. වෛරසය මා පසුපස එළවනවා, පාපය මා පසුපස එළවනවා. මට හැංගෙන්න තැනක් නෑ, යන්න තැනක් නෑ, කියන්න කෙනෙක් නෑ. හැම කෙනෙක්ම බියෙන් තැතිගත්ත මොහොතක සමිඳුනි මෙන්න මාව බාරගන්න, මගේ පාපයට සමාව දෙන්න. අපි ගායනා කරමු. සිත හැරීමා එනතුරා ඔබ බලා සිටියා. සිත හැරීමා එනතුරා ඔබ බලා සිටියා. කිලිස් බරමා ඉවත නොදමා සිත වැළඳ ගත්තා. පියාණනි මා අසරණයි, අසරණයි, අසරණයි. වන්න අනුකම්පා. පියාණනි මා අසරණයි, අසරණයි, අසරණයි. වන්න අනුකම්පා. මගේ අද රම්මේ තාත්තේ දුවේ පුතේ, ඒ අසරණ භාවයට පත් වෙලා අපි දැන් කර කියා ගන්න දෙයක් නැතුව හැම තැනකම අසරණ වෙලා, මිනිස් ජීවිත අසරණ වෙලා. ඒකට හික්කම හේතුව පාපයයි. මේ පාපය තුරන් කරපු දාට අපගේ ජීවිතවල මහ ලොකු සතුටක් ඇති වෙනවා. අපි දන්නවා හොඳ ආකාරවම අපගේ හදවත් තුලින් පාපය ඉවත් කරන්න බෑ 100%ක්ම. අපි පාපිෂ්ඨයි. අපි ඉවදුනේ ජම්ම පාපය ඇතුවයි. නමුත් ස්වාමින් වහන්සේගේ ශක්තිය බලය සෑහෙනවා අපගේ පාපයන් වලට සමාව දෙන්නට, ඒ පාපයෙන් ඈත් වෙන්නට. අපට අවශ්‍ය වෙන්නේ මනස්තාපී සිතක් පමණයි. මේ මනස්තාපී සිතට තමයි දෙවියන් වහන්සේ ආදරය කරන්නේ. ඒ අකීකර පුත්‍රයාට ආදරය කළේ ඒ තාත්තා සිත හැරිලා ආවා. මාව බාරගන්න එපා කියලා කිව්වා පුතෙක් විදියට. නමුත් කරපු දේ මොකක්ද? සම්පූර්ණයෙන්ම සිප වැළඳගෙන මංගල වස්ත්‍රයේ අඳවලා, මුද්දක් දාලා, පාවහන් අන්දලා, තරකල වස්සා මරලා ඉහළම සතුටක් වින්දා මේ තාත්තා. මගේ අද රම්මේ තාත්තේ දුවේ පුතේ, මේ ලෝකයේ ඇති භයානක පාපය අපෙන් තුරන් කරන්න කියලා අද දවසේ යාඥාවේ දිනයක් බවට පත් කරගත්තේ අපි. මෙන්න මේ පාපයෙන් බේරෙන්නට, මේ පාපයෙන් ගැලවෙන්නට, මේ පාපය තුල රැඳෙන්නේ නැතුව ඉන්නට, ඇබ්බැහිකම් වලින් ගොඩ එන්නටයි. ඒ නිසා කියන්න මේ කොරෝනා වෛරසයේ පමණක් නොවේ ආදර දේව තාත්තේ, පාපේ නැමැති මහා කොරෝනා වෛරසය
අපේ ජීවිත ඇතුළෙම තියෙනවා. මුළු අධ්‍යාත්මය පිරෙන්න තියෙනවා. එයින් අපව සෝදාහරින්න කියලා අපි ගායනා කරමු. සතුට සම්පත සොය සොයා ගිහිම වැන සීලා එකම සම්පත ඔබම පමණයි මාවට හගත්තා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා පියාණනි මා අසරණයි වන්න අනුකම්පා මගේ අදරම් මෙතාති දුවේ පුතේ ඒ අසරණ වූ හදවතට ජේසුගේ වචනය හරියට පොදවැස්සක් වගේ වේලී ගිය ඉරිතැලී ගිය හදවතකට ජේසුගේ වචනය දියබිදක් වගේ තෙතමනයක් ඇති ආදරයක් ඇති ජේසු තමන්ගේ වචන වලින් ඒ ශ්‍රී වචනයාණන් තුලින් අපව බලවත් කරනවා. ඒ නිසා අපි දැන් සුදු සුවිශේෂයට මදකට සවන් දෙමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර මාක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් එසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. එදා සවස් වූ කල අපි එගොඩට යමුයි උන්වහන්සේ ශ්‍රාවකයන්ට වදාළසේක. ඔහු සමූහයා පිටත් කර යවා උන්වහන්සේ ඔරුවේ හුන් ලෙසම තමන් සමග ගෙන ගියෝය. ඒ සමග තවත් ඔරු තිබිණි. එවිට චණ්ඩමාරුතයක් හමා ඔරුව පිරී යන තරමට එයට රළ ගසීය. උන්වහන්සේ ඔරුවේ අවරෙහි මෙත්තය මත නිදාහුන්සේක. ඔවුන්වහන්සේ පුබුදුවා ගුරු දේවයිනි අපි විනාශ වෙන්න ළඟය. ඔබට කිසි ගාණක් නැද්ද යසූහ. උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව නිශ්චල වෙවයි මුහුදට අන කළසේක. සුළඟ නැවතිනි මහා නිශ්චලයක් විය. උන්වහන්සේද ඔබ ඔය තරම් බියවන්නේ මන්ද තවම ඔබට ඇදහිල්ල නැද්දැයි ඇසූසේක. ඔහු මාත් භීතියකින් ඇලලී මේ කවරෙක්ද. සුළඟ සහ මුහුද පවා උන්වහන්සේට කීකරු වන්නේ යැයි එකිනෙකාට කියාගත්ත. ගැලවීමදායක සුභාරංචිය එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. අපි ශුද්ධාත්මයන් වහන්සේට ආයාචනා කරමු ශ්‍රී වචනයාණන්ගේ ඒ බල මහිමය අපට පෙන්වන්න අපව සුවපත් කරන්න අපව බලවත් කරන්න කියලා අපි දැන් ආයාචනා කරමු. ශ්‍රී වචනයනෝ ශ්‍රී වචනයනෝ මා බලවත් කරන්න වඩින්න ජේසුනේ. ශ්‍රී වචනයනෝ ශ්‍රී වචනයනෝ ශ්‍රී වචනයනෝ ශ්‍රී වචනයනෝ මා
සුවපත් කරන්න වඩින්න ජේසුනේ ශ්‍රී වචනයනෝ ජීවමාන ස්වාමීන් වහන්සේ තුල මාදායබර අම්මිතාත් විදුවේ පුතේ ඔබ සවන් දුන්න මේ සුද්ධ සුවිශේෂ පාඨය මිටිස්සර බාලා ඇති මාරුත දමනය කියන මහා ප්‍රතිහාරය මේක උපමාවක් නෙවෙයි ප්‍රතිහාරයක් සිදුවීමක් මුහුදේ ජේසු ගමන් කරනවා ගෝලියොත් එක්ක ඔරුවක යනකොට මොකද වෙන්නේ හිතාගන්න බැරි තරමේ මාරුතයක් ඡණ්ඩ මාරුතයක් සුලි කුණාටුවක් එනවා මේ සුලි කුණාටුවේදී මොනවද ගෝලියෝ කරන්නේ ගෝලියන්ට මේවා තරම් අසාමාන්‍ය දේවල් නොවේ මේවා දීවරය විදියට මේ ගෝලියෝ තමන්ගේ ජීවිතවල අත්දකපු දේවල් මේවා ඡණ්ඩ මාරුතවලට මුණ දුන්නා මීට පෙර විශේෂයෙන්ම මහා දීවරයා කියන පේදුරු නමුත් මේ ඡණ්ඩ මාරුතේ ටිකක් වෙනස් එකක් වුණා වෙනස උනේ ජේසු හින්දාද ජේසු කොහෙද හිටියේ අවරේ මෙත්තේ මත නිදාගෙන අවර කියන්නේ කොහෙද අවර කියන්නේ ඔරුවක පිටිපස්ස ඒ කියන්නේ එන්ජිමක් තියෙන තැනක් එහෙම නැත්නම් සුක්කානමක් තියෙන තැන මෙන්න මෙතන නිදාගත්ත ජේසු අහම්බෙන් වෙච්ච එකක්ද හිතාමතා කරපු දෙයක්ද මට හිතෙනවා හිතාමතයි කලේ කියලා ජේසු මෙච්චර ඉඩ තියාගෙන අර සුක්කානමක් ළඟ නිදා ගන්නට ජේසු යම් කිසි පණිවිඩයක් දෙන්න ඕන වුණා බලන්න ඡණ්ඩ මාරුතේ හමාගෙන ඇවිදිලා හැම විදියකටම ඔරුවට ප්‍රශ්න එනකොට රුවල් ඉරෙන්න යනකොට වතුර පිරෙන්න වෙනකොට ගෝලියෝ එහි මෙහි දුවලා ශිල්ප දක්වද්දි එක එකනා බැන ගන්නට ඇති මේ දේ කරන්න අර දේ කරන්න අර දේ කරපන් මේ දේ කරපන් කලබල වෙන්නට ඇති හැබැයි හැමෝටම අමතක වුණු දෙයක් තිබුණා අමතකුනේ මොකක්ද ජේසු ඉන්නව අපිත් එක්ක එන්න අන්න අවර ඉන්නවා අමතකුණා ජේසුගේ ඇඟ උඩින් පැනගෙන යන්නේ නැති ගෝලියෝ ජේසු පෑගෙන්නත් ඇති ඒත් තමන්ගේ ශිල්ප දක්වන තමන්ගේ ශක්තිය විතරයි යවුන්ට ධෛර්යයක් බවට පත් උනේ අවසානයේදී කර කියා ගන්න දෙයක් නැතුව ගියා මෙන්න කර කියා ගන්න දෙයක් නැතුව යනකොට ඔබත් මමත් කරනවා වගේ ජේසු හොයාගෙන ගියා ජේසු ගාවට ගිහිල්ලා ආයාචනා කරනව නෙවෙයි ජේසුට බැනවා දිනවා ජේසුට කියන වචනේ බලන්න ස්වාමිනී අප විනාශ වෙන්න යන්නේ ඔබට කිසි ගාණක් නැද්ද චෝදනාව කොහොමද විනිශ්චය කොහොමද ජේසු නින්දෙන් පිබිදෙනවා හරියට මුකුත් දන්නේ නැති කෙනෙක් වගේ පිබිදිලා මොකද කරන්නේ සුළඟට අනගරනවා ජේසු වචන දෙකක් පාවිච්චි කරනවා නිශ්ශබ්ද වෙන්න කියලා කියනවා නිශ්චල වෙන්න කියලා කියනවා මේ වචන දෙකම එක හා සමාන තේරුමක් නේද තියෙන්නේ ඇයි එහෙනම් ජේසු එක හා සමාන වචන දෙකක් පාවිච්චි කළේ මගේ අද රම්මිතාතේ දුවේ පුතේ මට නම් හිතන විදියට නිශ්චල වෙන්නයි කියලා කිව්වේ පරිසරයටයි පරිසරය සුළඟ හමාගෙන ගස් නමාගෙන යද්දී නිශ්චල වෙන්නයි කියලා කිව්වා මේ ඔරුව ඇතුලේ තව කට්ටියක් හිටියා ඒ අයට කිව්වා නිශ්ශබ්ද වෙන්න නිශ්චල වෙව පරිසරය නිශ්ශබ්ද වෙව මනුෂ්‍යයා මගේ අතර මේ තාත්තේ දුවේ පුතේ ඔන්න බලන්න මේ පරිසරයයි මනුෂ්‍යයයි අතර තියෙන සම්බන්ධය මේ සම්බන්ධතාවයේ කැඩී බිඳී යද්දී අපට විපතක් සිද්ධ වෙනවා හරි පැහැදිලි ප්‍රතිහාරය මේ සම්බන්ධතාවයේ කැඩෙනකොටම විනාශයක් අතළඟ මේ කොරෝනා වෛරසය කියන දේ ඔබටත් මටත් දැනෙන්නේ කොහොමද පරිසරය අපි හඳුනාගත්තේ නැත්නම් පරිසරයත් අපිත් එකතු මුතුනේ නැත්නම් මේ එකමුතුකම තමයි පරිසරයත් එක්ක ඔබත් මමත් කළ යුත්තේ හිතලා බලන්න මේ වගේ ලස්සනට උන්වහන්සේ ප්‍රාතිහාර්යයක් සිද්ධ කරන්නේ ඔබේ මගේ ජීවිතේ එදා ඒ මුහුදේ පමණක් නොවේ ඔබේ මගේ ජීවිතය හරියට සාගරයක් වගේ
මේ ඔරුව මේ සාගරේ අපේ ජීවිතයේ ගමන් කරනවා. ඡණ්ඩ මාරුත කියන දේවල් තියෙනවා අපේ ජීවිතේට ආර්ථික ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න. මේව අර්බුද බවට පත් වෙලා, සුලිසුලං බවට පත් වෙලා ජීවිතේ හමන්නට එනකොට, අපේ ජීවිතේ නැති කරන්න එනකොට අපි හරි කලබලයි. අර ගෝලියෝ ඔරුව එහාට මෙහාට දිහුවා වගේ අපි කලබලයි. අපි ශිල්ප දක්වන්න උත්සාහ කරනවා. මේ කොරෝනා වෛරසයෙන් බේරුනේ කවුද? හරි විදියට වැළඳුනා නම් මෙහෙම මේ කොරෝනා වෛරසය හොයාගත්තද සල්ලිකාරයා කවුද? හොඳ මිනිස්සයා කවුද? යහපත් මිනිහා කවුද? කිසිම කොන්දේසියක් නැතුව එක හා සමානව බෙදුවා මේ විනාශය. මගේ අත රම්මේ තාත්තේ දිවේ පුතේ. ඔබේ මගේ ජීවිතවලට මෙවැනි තර්ජන එල්ල වෙද්දී හරියට අර ජේසු ඔරුවේ මෙත්තේ මත නිදා වුණ වගේ දැන් මේ ජේසු බලන්න. මේ ජේසු හරි නිශ්ශබ්දයි, නිහඬයි. හරියට මෙත්තේ මත නිදාගෙන ඉන්නවා වගේ. කලබල නැහැ, සද්දබද්ද නැහැ. අපි වගේ දුවන්නේ කරන්නේ නැහැ. එක තැනකට නිසංසලේ බලා සිටිනවා. මෙන්න මේ ජේසුවයි අපි අවදි කරන්නට යන්නේ. අද දවසේ අවදි කරමු අපි මේ ජේසුව ජේසුනි අපි විනාශ වෙනවා දැන්. මේ මුළු ලෝකෙම විනාශ වෙගෙනයි එන්නේ. මහා භයානක වෛරසය, කොරෝනා වෛරසය මුළු ලෝකෙම විනාශ වෙලා යද්දී අනේ ස්වාමිනී අපට අනුකම්පා කරන්න. අපගේ පාපේ නිසා අපි හුඟක් දේවල් සිද්ධ වුණා. ස්වාමිනී අපට සමාව දෙන්න කියලා ඉල්ලද්දී මගේ අදරම් මිතාත්තේ දුවේ පුතේ. ඒ දෙවියන්ගේ බලවත් ක්‍රියාවන්, දෙවියන්ගේ මහා පුදුම ක්‍රියාවන් ඉල්ලමු. අද අපිට ඕන වෙනවා ඒ ප්‍රාතිහාර්ය. අද මේ මුළු ලෝකෙටම ඕන වෙනවා මේ ප්‍රාතිහාර්ය. අද මේ වබුම් නාලිකාවෙන් ඔබව හමුවන්නේ මගේ අදරම් මිතාත්තේ දුවේ පුතේ. එන්න අපත් එක්ක යාඥා කරන්න. යාඥාවේ දවසක් බවට පත් කරගන්න. මර්ධනාවෙන්, යාඥාවෙන් එකම ඉල්ලීමකින් එක් සත්වෙක් සිත්ව ඉල්ලමු. ජේසු කියලා තියෙනවා මතෙව් 18:19-20 මාගේ නාමයෙන් දෙදෙනෙකු ඉන්න වැඩි ගණනක් එක්රැස් වන්නේ කොතැනද? මම එතන ජීවමානවම වැඩ සිටිමි කියලා කිව්වා. ස්වාමිනේ ඒ වචනේ බොරුවක් වෙන්න බෑ. ඔබ වහන්සේ බොරු කියන කෙනෙක් නෙමෙයි. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්භව වේ. තට්ටු කරන්න ඔබට දොර අරනු ලැබේ. මතෙව් 7:7. ඔබ වහන්සේ කියන්නේ ස්වාමිනී ඇත්තක්මයි. බොරුවක් නෙවෙයි. ජෝම් 6:36 මා වෙතට පැමිණෙන කිසි කෙනෙකු මම ඉවත නොදමමි. ස්වාමිනේ අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරන ඔබ වහන්සේව වෙන කෙනෙක් අපට විශ්වාස කරන්න බෑ. හැම කෙනෙක්ම වෙනස් වෙන සුළුයි. තනතුරු ලැබෙද්දී, සල්ලි පනන් ලැබෙද්දී, ඉහළට යද්දී ඔවුන්ගේ ජීවිත වෙනස් වෙනවා. අපත් එක්ක දෙන සම්බන්ධතාවයේ අමතක කරනවා. ඒත් ඔබ වහන්සේ නොවෙනස් වූ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි ඔබ වහන්සේට යාඥා කරනවා. අද මේ මුළු ලෝකෙ වෙනුවෙන්ම යාඥා කරනවා. අපේ ප්‍රදේශ වෙනුවෙන් යාඥා කරනවා. අපේ ගම වෙනුවෙන්, අපේ පවුල් වෙනුවෙන් යාඥා කරනවා. මේ මැදහත් වීමේ යාඥාවක් සමිඳුනි ඔබ වහන්සේගේ ඒ බලවත් වූ පුදුම ක්‍රියාවන් නැවතත් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා. එනිසා අපි ගායනා කරමු. දෙවිඳුන්ගේ බලවත් වූ ක්‍රියාවන්, පුදුම ක්‍රියාවන් අදත් අපට සිද්ධ කරන්න ස්වාමිනේ කියලා ඉල්ලමු අපි ඒ බලය. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා හැමදාම මට පේනවා. දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා. දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා හැමදාම
හැමදාම මට පේනවා ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ආකාසෙමාවත් තැනූ රළුදිය මෙමාවත් සැදූ මරු කතරේ මා ළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු ආකාසෙමාවත් තැනූ රළුදිය මෙමාවත් සැදූ මරු කතරේ මා ළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි රෝගයේදී මා සුව කිරූ විපතේදී මා ළඟ විසූ දැතින් මා වට කිරූ පියතුමනි ඔබමයි රජු රෝගයේදී මා සුව කිරූ විපතේදී මා ළඟ විසූ දැතින් මා වට කෙරූ පියතුමනි ඔබමයි රජු ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මා දකිනවා දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා හැමදාම මට පේනවා ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි ඉහළ අහසේ පොළොව තලයේ පුදුම දෙවිඳුන් කරයි මගේ ආදරණීය තාත්තේ දුවේ පුතේ ඒ පුදුම ක්‍රියා කරන ඒ ප්‍රාතිහාර්ය කරන ඒ බලවත් වූ ජේසු ජීවමානයි. මේ ජේසුව බෑ මරන්න කවදාවත් කාටවත්. ඒ ජේසු අපිත් එක්කමයි. ලෝකාන්තිමේ දක්වා මම ඔබ සමග සිටිමි කියලා මහා ලොකු පොරොන්දුවක් දුන්නා. මේ පොරොන්දුව මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට මට ශක්තියක්. ඔබට මට ලොකු හයියක්. මේ බලය මේ ශක්තිය ඔබට මට ලැබුණේ ජේසු හින්දායි. එමුන අපි ජේසුට ස්තුති කරන්නට ඕනේ ප්‍රශංසා කරන්නට ඕනේ. ඇයි? පැය 24 පුරාම ජේසු මාත් එක්ක ඉන්නවයි කියන ඒ බලවත් වූ සිතුවිල්ල අපගේ හදවත් තුළ කොයිතරම් තියෙනවද? අද මේ මා විනාශකාරී ස්වභාවය, පීඩාකාරී ස්වභාවය ඔබට මට දරා ගන්න පුළුවන්ද?
පාරතොට හිස් වෙලා මේ හැම දෙයක්ම නිස්කලංකව අපි නිහඬ කරලා මේ හැම දෙයක් තුළම අපි ජේසුව අත්දකින්නට ඕන. නිහඬතාවයේ තුල කතා කරන ඒ ස්වාමින් වහන්සේ එදා මාරුත දමනේදී බෝට්ටුවේ ඇතුලේ හිටියේ නිශ්ශබ්දවයි නිහඬවයි. අද ඔබගේ ගෙදර අද ඔබගේ මේ සමාජයේ මේ අපගේ ලෝකේ නිහඬ වුණාන්සේ බලා සිටිනවා. ඒ ස්වාමින් වහන්සේට අපි ස්තුති කරන්නට ඕනේ, ප්‍රශංසා කරන්නට ඕන කාරණා ගොඩක් තියෙනවා. හිතලා බලන්න, අපි සමහර වෙලාවට කියනවා අපිට නම් මේ අසනීප නැහැ, අපිට නම් මේ දුක නැහැ, අපිට මේ විනාශකාරී ස්වභාවය ආවේ නැහැ, ඒ නිසා අපි ස්තුති කරනවා කියලා. මගේ ආදරම් තාත්තේ දුවේ පුතේ, ඔබත් මමත් තනියම ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔබට මට තනියම ජීවත් වෙන්න බෑ. අපිට තියෙනවා මිනිස් පවුලක්. මේ මිනිස් පවුල කෙනෙකුට අසනීපයක් එද්දී, තව කෙනෙකුට ලොකු රෝගයක් එනකොට, පීඩාවක් එද්දී ඔබට මට පුළුවන් ද hina වෙන්න? ඔබට මට පුළුවන් ද අනේ මට නම් මොකුත් නැහැ, අනේ ස්වාමීන් වහන්සේට ස්තුතියි මාව බේරුවට කියලා? නැහැ. මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි හැම කෙනෙකුටම තියෙනවා ලොකු අයිතියක් අනිත් අයගේ ජීවිත වෙනුවෙන් ඒ ජීවිත ආරක්ෂා කරන්නට, ඒ ජීවිත රැක දෙන්නට කියලා ඉල්ලන්නට, යදින්නට. මේ ජේසුට අපි ස්තුති කළ යුතුමයි. ඒ ජේසුට ප්‍රශංසා කළ යුතුමයි. මේ වබුම් නාලිකාවෙන් කරන්නේ ඔන්න ඔය ටිකයි. දෙවියන්ට ස්තුතියි කියන එකයි. දෙවියන්ට ප්‍රශංසා වේවා, වහන්සේගේ මහිමයට নমස්කාර වේවා කියන ඒ උතුම් ප්‍රාර්ථනාව තමයි මේ වබුම් නාලිකාවේ තේමාව වෙලා තියෙන්නේ. මෙන්න මේ තේමාව මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබගේත් මගේ ජීවිතයේ තේමාව කරගම්මු. ඔබට මට දෙවියන්ට ස්තුතියි කියනවා ඇරෙන්න දෙවියන්ට දෙන්න දෙයක් තියෙනවද? ඔබ මොන පඳුරක් අරන් ගියත් ඒ පඳුර ගැන හිතලා බලන්න, දෙවියන් එක කල්පනා කරලා මොකක්ද ඔය පඳුරේ තියෙන වටිනාකම? හැබැයි තමන්ගේ හදවත බාන්න පඳුරක් කරලා බලන්න කොයිතරම් දෙවියන්ට වටිනවද කියලා. මෙන්න මේ වටිනාකම, මේ ආදරය ඔබගෙත් මගෙත් බලාපොරොත්තු වෙනවා. මේ ජීවමාන ස්වාමින් වහන්සේ, මේ ජේසු තමයි මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, ඔබේ මගේ ජීවිතේට මහ ලොකු වරප්‍රසාදයන් රාශියක් දෙන්නේ. අද අපි මුළු ලෝකයේ වෙනුවෙන් යාඥා කරද්දී, මුළු ලෝකයේ වෙනුවෙන්ම මැදිහත් වෙලා, මේ වබුම් නාලිකාවත් එකට එකතු වෙලා අපි මුළු ලෝකයටම කියන්නට යනවා ස්වාමින් වහන්සේ හරි බලවත්, ස්වාමින් වහන්සේ මහා පුදුම ක්‍රියා කරන කෙනෙක්. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේගේ මහා බලය අපිට ජීවිතයේ අත්‍යවශ්‍යයි කියලා ඒ ස්වාමින් වහන්සේව ප්‍රශංසා කරන්නට ඕන. ඒ නිසා දැන් අපගේ හදවත් තුළින් ස්වාමින් වහන්සේ ස්තුති කියන්නට යන මොහොතයි. උන්වහන්සේට අපි කියමු, බලවත් වූ ස්වාමිනී, ඔබ වහන්සේට අපගේ මුළු හදවතින්, අපේ මුළු හෘදයෙන්, අපේ මුළු ශක්තියෙන් ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේට ආදරය කරනවා. මේ ප්‍රේමේ පනත ඔබ වහන්සේ අපිට දුන්නේ අසල්වසියන් තමන්ට ප්‍රේම කරන්නාක් මෙන් අනිත් අයටත් ප්‍රේම කරන්නට. බලවත් වූ විශ්වාසයෙන්, ඒ ආදරයෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා කියමු. මුළු හදවතින්ම නැගෙන ඒ මහා ප්‍රශංසාවට මගේ ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ, අපි හැමෝම එකතු වෙමු. මේ ජීවමාන ජේසුව මැදි කරගම්මු. මේ ජේසුව මැදි කරගත්ත අපි හැම කෙනෙක්ම වට කරගම්මු ජේසුව. ජේසුනි, ඔබ වහන්සේට ස්තුතියි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ අපේ ජීවිතේ රජානෝ කියලා බලවත් වූ විශ්වාසයෙන් දැන් අපි ගායනා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා. කියන්න මුළු හදවතින්ම, ජේසුනේ ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. ඔබ වහන්සේ අපේ ජීවිතේ රජානෝ, ඔබ වහන්සේ අපේ ජීවිතේ ස්වාමියානෝ, ඔබ වහන්සේ අපේ මිත්‍රයා, ඔබ වහන්සේ අපේ සහෝදරයා, ඔබ වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ කියන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ජීසුස් මිදුන් පසසමින් මියුරු සංසාර නගමු හඬ නංවා.
Jesus samidun pasasmin miyuru satsar nagamu hana nangwa api ජීවිත රැඳී ඇත්තේ මහා බලගතු ඔබේ සුදු දැති ජේසුනි ඔබේ ආදරේ තුරුනි අප වෙනද ගනු මැනවිකිතු සමිරි ප්‍රශංසා වේවා प्रशंसा प्रशंसा विवा प्रशंसा प्रशंसा विवा प्रशंसा प्रशंसा विवा කියන මුළු හදවතින්ම ඒ ප්‍රශංසාව ඔබගෙත් මගේ ජීවිතයේ ප්‍රශංසාවක් කරගන්න ඒක ආයුධයක් බවට පත් කරගන්න පුළුවන්. ජේසුට ස්තුතියි කියපු හැමෝටම ජේසු කිව්වා ඔබට ස්තුතියි. ඔබගේ ජීවිතයේ මෙන්න මේ දේ සිද්ධ වෙනවා. සුවපත් කරපු හැම කෙනෙකුටම. ඒ නිසා අද මේ කොරෝනා වෛරසයෙන් තැතිගත්ත මොහොතක අපි ජේසුට ස්තුති කියන්න හදවතින් කියමු අපි ස්වාමිනී අපේ මේ ලෝකෙන් ඉවත් කරන්නට මේ වෛරසය මහා භයානකයි ස්වාමිනී. ජීවිතේ මුණ දෙන්න අපිට අමාරුයි ස්වාමිනී. ඒ නිසා අපගේ පාප ඉවත් කරගත්තාම ස්වාමිනී ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිත රැකදෙන එකම වෛද්‍යවරයා ඔබ වහන්සේ. අපිට වෙන යන්න තැනක් නැහැ. ඔබ වහන්සේ ගාවට පමණයි එන්න පුළුවන්. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ අපගේ ජීවිතයට ලං වෙන නිසා. ඔබ වහන්සේට ස්තුතියි අපේ ජීවිතේ නැවත දානය කරපු නිසා. ඔබ වහන්සේට ස්තුතියි අපේ ජීවිතය ආරක්ෂා කරන නිසා. ඔබ වහන්සේට ස්තුතියි අපේ ජීවිතය ඔබ වහන්සේ දකින්න නිසා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. praise the lord. praise the lord. නමස්කාර වේවා ස්වාමිනී. ජීවමාන වූ ජේසුනි සමිනී අප වෙනද ගනු මැනවිකිතු සමිරි ජීවමාන වූ ජේසුනි සමිරි අප වෙනද ගනු මැනවිකිතු සමිරි ප්‍රශංසා වේවා प्रशंसा विवा 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 මේ තාත්තේ දුවේ පුතේ මේ ප්‍රශංසාව උන්වහන්සේට අපි මේ වබු නාලිකාවේ වටා රැස්වලා ඉන්න හැම කෙනෙක්ම කළා ඒ ප්‍රශංසාව. දැන් අපි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මුළු ලෝකෙටම ලැබෙන්න කියලා මුළු හදවතින්ම මේ වබු නාලිකාවෙන් ඔබට පිදෙන මහා තිලිනයක් වෙන මේ ජේසුගේ ආශිර්වාදයට දැන් අපි සැදී පැහැදී සිටිමු. ආවතුම් මේ අභිරහස Ave,
ස්වර්ගින් පූපේ දෙවා දාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. අපි යාඥා කරමු. ආදර ජේසුනි, ඔබ වහන්සේ ජීවමානව වැඩ සිටින බව මම තරයේ විශ්වාස කරනවා. එදා ඡණ්ඩ මාරුතයට අහු වෙච්ච ගෝලියන්ට ඔබ වහන්සේ නිහඬව දුන්නු පිළිතුර අදත් අපට දෙන්නේ නිශ්ශබ්ද වෙන්න, නිශ්චල වෙන්නයි. මගේ ආදර ජේසුනි, මේ කොරෝනා වෛරසයෙන් හැම කෙනෙකුම මුදවන්නට මැදහත් වීමේ යාඥාවක් මේ හැම කෙනෙක් වෙනුවෙන්ම කරන්නට ඔබ වහන්සේගේ සුදු ආශිර්වාදය මේ සෑම කෙනෙකුටම ලැබෙන්න සැලසුව මැනව. ඔබ වහන්සේගේ බලය අත්දකින්නට ජීවමාන ස්වාමීනි, ඔබ වහන්සේ අපට ඔබ වහන්සේගේ ඒ ආශිර්වාදය දානය කළ මැනව. මේකද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්තුතියට යෝග්‍ය වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සදා කාලයටම වන්දනා නමස්කාර ස්තුතියට යෝග්‍ය වූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ